right. මෙතන කියනවා. These pictures show the steps of making an elephant mask. Write instructions on how to make an elephant mask. Right? එතකොට මතක තියාගන්න මේ elephant mask එක හදන පිළිවෙල තමයි මේ ලියලා තියෙන්නේ. ඔන්න පළවෙනි එහෙම නැත්නම් A කියන රූපේ මොකද කරන්නේ? A කියන රූපේ මෙතන සිදුරු දෙකක් කපනවා. ඒ කියන්නේ සිදුරු දෙක කපන්නේ මොනවටද? සිදුරු දෙක කපන්නේ ඇස් වෙනුවට. ඇස් වෙනුවට. ඊළඟට දෙවෙනි එක B. B වල මොකද්ද කපන්නේ? මොකද්ද පුතේ B වල කපන්නේ? B වල කපනවා හොඬ වැල. හොඬ වැල කියන කොටස අර කාඩ්බෝඩ් එකකින් අපි කපා ගන්නවා. right? ඊට පස්සේ හොඬ වැලක හැඩේ ඉන්න කපා ගන්නවා. ඊළඟට ඒක මොකද කරන්නේ? හොඬ වැලක් ඇඳගෙන ඉවරලා ඒ හොඬ වැල තමයි දැන් ඔය දෙවෙනි B රූපේ කපනවා පෙන්නන්නේ. C රූපේ මොකද කරන්නේ? කන් දෙකේ හැඩයට කාඩ්බෝඩ් කැබල්ලකින් ඔන්න කපා ගන්නවා. අවසානයේදී මොකද කරන්නේ? අර මුලින් හදාගත්තු අර මූණට එහෙම නැත්නම් අර සිදුරු කරලා හදාගත්තු ඒ පේපර් ප්ලේට් එකට මොකද කරන්නේ? කන් දෙකයි හොඬ වෙලයි අලව ගන්න. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට මේකේ ලියන්න තියෙන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් විදියට. හරි. එතකොට මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලියනකොට මුලින්ම A කියන එක අපි ගන්නවා කොහොමද? A කියන කොටුව ගත්තාම ඒකේ ක්‍රියාපදයේ මොකක්ද අපිට ගන්න පුළුවන්? කියන්න බලන්න කවුරු හරි? කියන්න බලන්න. කවුරු හරි කියන්න කවුද? පබසර කියන්න බලන්න මොකද්ද A රූපේ අපිට ගන්න පුළුවන් ක්‍රියාපදයේ මේ? A සිංහලෙන් කියන්න මට. පාට කරනවා. පාට කරනවා. ඔව්. පාට කරනවා කියලා ගන්න පුළුවන් නේද? ඔව්. එතකොට අපිට පාට කරනවා කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ ඇස් විදියට මේක සිදුරු කරනවා කියලා ගන්න පුළුවන්. හැබැයි කතුරක් නම් නෙමෙයි තියෙන්නේ නේද? මේක පින්සලක් වගේ තියෙන්නේ. මේ හින්දා අපිට මේක කලර් කරනවා කියලා ගන්න පුළුවන්. right? ඊළඟට එතකොට ඒ වෙනකොට අර සිදුරු මං හිතන්නේ කපලා තියෙන්නේ. ඒ හින්දා ඒක කලර් කරනවා කියලා ගන්න පුළුවන්. පාට කරනකොට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වචන කලර්. අපි වර්ණයටත් කියනවා කලර් කියලා. එතකොට පාට කරනවටත් කියනවා කලර් කියලා. අපි ඒකට කියනවා මොකද්ද? බහු අර්ථ ඇති පද. කලර්. ඊළඟට තව පාට කරනකොට අපි කියනවා පේන්ට් කරනවා. ගෙවල් එහෙම අපි කලර් කරනවා කියනවා, ගෙවල් පාට කරනකොට කියනවා කලර් වොෂ් කරනවා. right? එහෙම නැත්නම් කියනවා පේන්ට් කරනවා කියනවා. එතකොට කලර් වොෂ් කරනවා එහෙම නැත්නම් පේන්ට් කරනවා කියනවා. එහෙනම් අපිට මේකට පුළුවන් කලර් කරනවා කියලා කියන්නේ මොකද්ද මේ පේපර් ප්ලේට් එක අලියෙකුගේ මූණ එන විදිහට ෆේස් එක එන විදිහට ඔන්න කලර්. දෙවෙනි එකේ මොකද කරන්නේ? දෙවෙනි එකේ කරන්නේ මොකද්ද මේක? කපා ගන්නවා. ඔව් කපනවා. කට් කියන පදේ තමයි අපිට දෙවෙනි එකට පාවිච්චි කරන්න වෙන්නේ. right? එතකොට මොකද්ද හොඬ වලට කියන්නේ? හොඬ වලට මොකද්ද කියන්නේ? Yes, very good. Trunk. 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 Yes, trunk. Right. එතකොට අපිට පුළුවන් මේ trunk එකේ shape එකට හැඩයට ඉංග්‍රීසියෙන් කියනවා shape කියලා. ඒ හැඩති කියන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් shaped SHAPED. shaped කියලා අපිට ගන්න පුළුවන්. අපි instructions ලියනකොට බලමු ඒක. එතකොට trunk එකේ shape එකට cardboard එකකින් කපනවා. right?
ඊළඟට C වලදී මොකද්ද කරන්නේ? C වලදී මොකද්ද කරන්නේ? කන් දෙකේ හැඩයට නැවත වතාවක් කාඩ්බෝඩ් එකකින් කපා ගන්න. කපන්න ඕනේ. එහෙනම් කන් දෙකේ හැඩයට right. ඊළඟට හතරවෙනි එකේදී මොකද කරන්නේ? මේ සම්පූර්ණ මූණ සකස් කරගන්න නම් මේ කන් දෙකයි අර ට්‍රංක් එකයි මේ කලින් හදාගත්තු මේ පේපර් ප්ලේට් එකට අලව ගන්න ඕන. එහෙම නැත්නම් කලර් කරලා තියෙන පේපර් ප්ලේට් එකට අලව ගන්න. ওই ටික තමයි අපිට ලියන්න තියෙන්නේ. හරි. හරි. එතකොට අපි මේ ටික අපි ලියන්න යමු. මම අපේ word screen එක share කරන්න නැවත වතාවක්. right. එතකොට මෙන්න අපි ඉස්සෙල්ලා කතා කරේ instructions කියන උපදේශ. එතකොට instructions දෙනකොට අපි කියවා ක්‍රියාපදේ තමයි මුලට ගන්න ඕනේ කියලා. right. අපි දැන් මෙතන ලියන්න යනවා. right. මොකද්ද මේකේ activity එක activity 17. units බලන්නකො මේ unit 6 වල activity ගොඩක් තියෙනවා. right. unit 6 activity 17. right. the instructions ටික තමයි අපි ලියන්න යන්නේ. right. ඔන්න අපි number එකක් දාගත්තා 1 කියලා. right. right. මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මුලින්ම කරන්න ඕනේ color කරන එක. එහෙම නැත්නම් paint කරන එක. right. සර් ඇක්ටිවිටි ලියන පොතේ ලියා ගන්න ඕනද? ඔව්. activity ලියන පොතේ ලියා ගන්න ඕනේ. right. එතකොට අපි මේක ලියා ගන්න යනවා දැන්. right. ඉස්සෙල්ලා මම ලියනකොට ලියන්න යන්න එපා. මම ලියන එක බලා ගන්න. බලාගත්තම මම කාලය දෙන්නම් ඊට පස්සේ ලියන්න. මොකද මම ලියනකොට ඔයාලා ලියන්න ගියොත් සමහරට වාක්‍ය ඇඩ්ජස්ට් කරනකොට වාක්‍ය පොඩ්ඩක් වෙනස් කරන්න යනකොට සමහරට ආයෙ ඔයාලා කපන්න වෙනවා මකන්න වෙනවා. ඒ ප්‍රශ්නේ අපි වාක්‍යයක් සම්පූර්ණ කරගෙන පස්සේ කාලය දෙනවා. එතකොට අපි ලියමු ඒක. හරි. එතන මුලින්ම මේක කියන්න ඕනේ අර කාඩ්බෝඩ් රවුම එහෙම නැත්නම් පේපර් ප්ලේට් එක right අපි කලර් කරගන්නවා. එහෙනම් වර්ණ ගන්නවා. දැන් මේකේ මෙයාට කලර් එකක් දීලා තියෙනවා අලු පාට වගේ කලර් එකක් නේද? ඇෂ් කලර් වගේ දීලා තියෙන්නේ. හැබැයි ඉතින් අන්තිමට නේද දම් පාටක් ඇවිල්ලා තියෙන කමක් නේ අපි ඇෂ් කලර් කියලා ගමු. ඇෂ් කලර් කියලා කියන්නේ අලු පාට ඈ. right. right. එහෙනම් මේක ලියමු color C O L O U R ලියන්න බලාගන්න. color the plate. plate කියන්න පුළුවන්. එහෙම නැත්නම් cardboard circle කියලා කියමු. මේක cardboard රවුමක් නේ. හැමෝටම paper plate එකක් හොයාගන්න බැරි වෙනවා. right. cardboard circle. cardboard B O A R D cardboard circle. CIRCLE cardboard circle in ash color. ash color ඉතින් ඔයාලට මොන විදිහට දන්නවද මේ brown color හරි brown නෑ නිකන් ash වගේ නැත්නම් දම් පාට වගේ එකක් එන්නේ COLOUR in ash color ඇති ඔය color the cardboard circle in ash color right අපිට ඕනේ නම් දැන් මේක මේ රූපයේ විදිහට ඉතින් රූපේ ගැන විස්තර කරන්න එතකොට අපි ඒ ටිකත් එකතු කරමු එතකොට ලේසි as shown in the picture රූපයේ ඇති පරිදි color the cardboard circle in ash color as shown in the picture. එතකොට අපිට පුළුවන් මේකෙදි මේ පළවෙනි රූපයේ තියෙන විදිහට පාට කරන්න කියවහම
ඇස් වලට ඒ ටික වෙන් කරලා කටට ඒ පාට ටික වෙන් කරලා ඒ හරිය පාට කරන්නේ නැතුව මේ අලු පාටින් මේ තියෙන විදිහට පාට කරනවා. right? එතකොට color the cardboard circle in ash color as shown in the picture. right? හරි. ඔන්න පළවෙනි එක හරි. එතකොට දෙවෙනි එක මේ B වලට එන එක. B වලදී මොකද කරන්න ඕනේ? කාඩ්බෝඩ් එකකින් කපා ගන්න ඕනේ trunk එකේ shape එකට කඩදාසි එහෙම නැත්නම් කාඩ්බෝඩ් කොටසක් කපා ගන්න ඕනේ. එහෙනම් කපා ගන්නකොට අපි කියනවා මොකද්ද? cut කියලා. cut කියලා කියනවා. cut කියලා කියනවා, right? cut a trunk shape කියන්නේ හැඩය. හැබැයි හැඩති කියන්නේ අපි පාවිච්චි කරනවා shaped කියලා. shaped කියලා අපි පාවිච්චි කරනවා. right? එතකොට cut a trunk shaped කපා ගන්න ඕනේ මොකද්ද? trunk shape. ඒ කියන්නේ හොඬවැලක හැඩති. අපි B වල තියෙන හොඬවැලක් නිදාලා නේද? හොඬවැලක හැඩති cardboard කොටස කපා ගන්න ඕනේ. trunk shaped piece. PIECE trunk shaped cardboard piece. And අපි modify cardboard piece. cardboard කැබල්ලක් කපා ගන්නවා. ඒකේ හැඩය හොඬවැලක shape. ඊළඟට C කොටසේ අපි කපා ගන්න ඕනේ කොටස් දෙකක්. හැබැයි මේ කොටස් දෙක මොන හැඩයටද? අලියාගේ කන් වල හැඩයට එන්න ඕනේ. එහෙනම් cut එකක් නෙමෙයි 2 pieces. right? cut 2 ear shape. cardboard pieces. CARDBOARD PIECES pieces. cut 2 ears shape cardboard pieces. ඕනේ නම් මෙතෙන්ට දාන්න පුළුවන් cut 2 elephant ears. ELEPHANT 2 elephant ears shaped cardboard pieces. අපි අයින් කළා නම් රටෝම වලින් හොඳයි. cut 2 ears shaped cardboard pieces. ඊළඟට ABCD ඊළඟ මොකද කරන්නේ? මේ හොඬවැලේ හැඩේ අර ears වල හැඩේ මොකද කරන්නේ? අලව ගන්නවා වර්ණ ගන්නපු කාඩ්බෝඩ් කැබල් කාඩ්බෝඩ් අර රවුමට. ඉතින් එහෙනම් අපි අලවනකොට ඉංග්‍රීසියෙන් කියනවා paste. අලවනකොට කියනවා paste. paste the trunk shaped piece PIECE and ears shaped pieces to the අර cardboard රවුමට. ඒක වර්ණ ගන්නලා තියෙන ඉඳ colored කියලා අපි දාන COLOURED. එතද color cardboard circle. හරි.
Paste the trunk shape piece and ear shape pieces to the colored cardboard second. Hurry. On activity 6, activity 17, unit 6, right? Now you can write down. Then liya ganda puluwang, right? Api kaale denawa e sandhawa. ඒ වගේම අපේ මේ අර පළවෙනි විනාඩි 40 අවසන් වෙන්න තව විනාඩි 10ක් තියෙනවා විනාඩි 9ක් විතර. එතකොට නැවත වතාවත් අපි අර වෙනද විදිහටම අපේ link එකෙන් join වෙන්න ඕනේ. හරි? right අපිට දැනට 8ක් ඉන්නවාද බලමු. දෙන්නෙකුට එන්න විදියක් නැහැ කියලා කිව්වා. ප්‍රශ්නයක් නැහැ. 8ක් ඉන්නවා කියන්නේ ඇති ඈ. හරි. හරි. ඔය ටික ලියා ගන්න පුතේ. ලියාගෙන ඉවර වෙලා raise hand කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන්. අවසන් වුණා අය. Askin mama inno Hemansa Dilangka Yansa Gima Sir Rivera හරි අපි අනිත් අයත් බලමු. තව අනිත් අයත් ඉවරයි නම් raise hand කරන්න බලන්න. දැන් වෙලාව ඇති මම හිතන්නේ තව ලියනවා නම් ලියන්න මට කියන්නකෝ අනිත් අය ලියනවා කියලා. උද අවිෂ්ක ලියලා විරද ඉමන්දි හරිද? ලියනවද තව? තමයි කතා කරන්න ඕනේ. පබසලාරි වල ලියලා විරද? Hari sir හරි.
හරි. තව ලියන අය කවුරු හරි ඉන්නවනම් කියන්න. අවිෂ්ක හරි නේද? අවිෂ්කට ඇහෙන්නේ නැද්ද? හරි. අවිෂ්ක කතා කරන එක මට ඇහෙන්නේ. හරි. right. right. හරි. Okay. අපි එහෙමනම් යනවා ඊළඟ කොටසට. අපි මේකේ ගිය සතියේ හරි සර්. හරි. අපි එනම් ආපහු යමු. අපි ගිය සතියේ එක කොටසක් කතා කරා අපේ පාඩමේ අර my favorite book. ඊටස් මම පෙන්වන්නේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ඒ විදිහට ඇවිල්ලා තියෙනවා කියලා නේද? right. අපි අද කතා කරන්නේ 58 වෙනි පිටුවේ තියෙනවා ස්පෝර්ට්ස්මන් ගැන. right. 58 වෙනි පිටුව. right. ඔන්න 58 වෙනි පිටුවට ආව මෙතන. right. බලමු මේකේ තියෙනවා මෙන්න මේක. my favorite sportsman. my favorite sportsman. right. දැන් මම මේක කියවන්නම්. මේක පැහැදිලි කරන්නම් මම. පැහැදිලි කරනකොට ඔයාලා දන්නේ නැති වචන තියෙනවා නම් අන්න අර විදිහට ලියා ගන්න. ඊළඟට ගිය සතියේ වචන ටිකක් දුන්නා මම. ඒවටත් ලෑස්ති වෙන්න ඕනේ. right. එතකොට අපි මේක කියවගෙන යනකම මම පැහැදිලි කරන්නම්. my favorite sportsman කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩකයා. ප්‍රියතම ක්‍රීඩකයා ගැන තමයි කියන්නේ. එතකොට මේ ලියන කෙනාගේ මේ රචනාව මේ ආටිකල් එක ලියන කෙනා කියනවා my favorite sportsman is Kumar Sangakkara. He is a great cricketer. He was the former captain of the Sri Lankan national cricket team. Then my favorite sportsman කියන්නේ මේ සරල වර්තමාන කාලයේ වාක්‍ය. My favorite sportsman මගේ ප්‍රියතම ක්‍රීඩකයා is කියන්නේ මෙතන වන්නේ. right. is කියන්නේ වන්නේ. මගේ ප්‍රියතම ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරය. දැන් අහලා තියෙනවද කුමාර් සංගක්කාර ගැන ඔයාලා? අහලා නැද්ද? අහලා තියෙනවා? ඔව්. බොයිස්ලා නම් අහලා ඇති. ඉතින් ගර්ල්ස්ලා කොහොමද දන්නේ නැහැ. ක්‍රිකට් වලට කැමති අය ඉන්නවා නම් ඉතින් දැනගන්නත් ඕනේ. ඉතින් he is a great cricketer. he කියන්නේ ඔහු is a great cricketer කියන්නේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. right. he was කියනකොට මේක අතීත කාල වාක්‍යයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. he was the former captain. former කියලා කියන්නේ හිටපු. දැන් ඉන්න එක්කෙනා නෙමෙයි. මීට කලින් හිටපු. ඒ කියන්නේ මීට කලින් කැප්ටන් කියලා කියන්නේ නායකයා. ඉතින් මීට කලින් හිටපු නායකයෝ ගොඩක් හිටියා. කවුද ලංකාවේ ඉස්සෙල්ලම ක්‍රිකට් ටීම් එකේ නායකයා දන්නවද? ඔය ඒවා හැම අර්ජුන රණතුංග අරවින්ද සිල්වා. ඔය පරණ හිටපු කට්ටිය. මුල්ම කාලේ හිටියා ගොඩාක් අය. දැන් තාත්තලගෙන් මහලා බලන්න. සජිත් නාලිංග. එයාලා කැප්ටන් නෙවෙයි. කැප්ටන්ලා විදිහට හිටියා. ඒ මේ මෑත කාලේනේ. ගොඩාක් ඉස්සර හිටපු අය කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. right. බන්දුල වර්ණපුර අසන්ත දෙමෙල් ඒ වගේ ගොඩාක් පරණ කට්ටිය ගොඩක් හිටියා. right. ඉතින් දැන් මේ කුමාර් සංගක්කාර ඔව් කියන්නේ දිලීප මෙන්ඩිස්. දුලිප් මෙන්ඩිස් කියලා ඔව් එයාත් හිටියා. right. ඉතින් අර්ජුන රන්තුංගලත් හිටියා. දැන් ඔය එයාලා ඒ කාලේ තමයි ඔය ලංකාවේ ලෝකසලානේ හම්බෝ ගත්තේ එයාලා. ඉතින් ඒ වගේ ගොඩක් නායකයෝ ගොඩක් ක්‍රීඩකයෝ ඉතින් එහෙම ඉඳලා තියෙනවා. ඉතින් එහෙම හිටපු අයකින් මේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන මේ කුමාර් සංගක්කාර he was the former captain කියලා කියන්නේ හිටපු නායකයා. ඒ කියන්නේ මීට කලින් හිටපු නායකයෙක් තමයි කුමාර් සංගක්කාර කියලා කියන්නේ of the Sri Lankan national cricket team. ඒ කියන්නේ ශ්‍රී ලංකා national cricket team කියලා කියන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායම. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් තමයි
මේ කුමාර සංගක්කාර කියලා කියන්නේ. ඉතින් Sangakkara is one of the best batsmen in international cricket. ඉතින් අපි මේ girls ලා කොහොමද දන්නේ නැහැ මම මේ cricket ගැන දන්නේ කොච්චර ප්‍රමාණයක් දන්නවද කියන එක දන්නේ නැහැ. ඉතින් මම හිතනවා boys ලා නම් සාමාන්‍යයෙන් මේ ගැන පොඩි මේ ඇල්මක් තියෙන හින්දා ඒ ගැන එච්චර හරි. කට්ටිය කොමයිලා ඉන්නේ. කෙනෙක් අඩු වුණා වගේ. එයි. හරි. එතකොට අපි කතා කරන්නේ මේ කුමාර සංගක්කාර ගැන. ඉතින් මේ එකෙදි කියනවා Sangakkara is one of the best batsmen in international cricket. ඒ කියන්නේ මේ ක්‍රිකට් ගහනකොට ඒ ක්‍රිකට් වල තියෙනවා මේ ක්‍රිකට් තරඟ වර්ග කීපයක්. හරි. ඉතින් මේ ඒවා අතරින් ඔය ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කියලා කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් වලදී කියන එක. ඉතින් one of the best batsmen කියලා කියනවා. ඒ කියන්නේ ක්‍රිකට් ගහනකොට ගොඩාක් දක්ෂ හොඳම ක්‍රීඩකයෙක් ගොඩක් ඉන්නවා. ඉතින් මේ සංගක්කාර කියලා කියන්නේ is one of the best batsmen. සංගක්කාර කියලා කියන්නේ එහෙම ඉන්න අයගෙන් එක්කෙනෙක් තමයි කියලා කියනවා. right? ජාත්‍යන්තර ක්‍රිකට් වලදී ලබාගෙන තියෙනවා. එහෙම තමයි ඒකෙදි එයා හොඳම ප්‍රතිකරුවන්ගෙන් කෙනෙක් කියලා කියනවා. හරි. ඉතින් ඔය සංගක්කාරගේ බලන්න රෙකෝඩ්ස් හැම දන්න අය ඉන්නවනේ. right? Sangakkara කියන කෙනා right ඊළඟ වාක්‍යෙ මෙහෙම he has scored more than 11,000 runs in both test and one-day international cricket so far. Hari, so far. Right. He has scored කියලා කියන්නේ පුතේ රැස් කරනවා. ඒ කියන්නේ has scored කියලා කියන්නේ රැස් කරලා තියෙනවා. ඔහු රැස් කරලා තියෙනවලු more than 11,000 runs. ඒ කියන්නේ ලකුණු 11,000කට වැඩිපුර ලබාගෙන තියෙනවලු in both කියලා කියන්නේ මේ දෙකම කියන අර්ථය. Test and one day international cricket. ඒ කියන්නේ ටෙස්ට් තරඟවලයි one day international එක්දින තරඟවලදී එයා ලබාගෙන තියෙන ලකුණු ප්‍රමාණය 11,000කට වැඩි කියලා කියනවා. so far කියලා කියන්නේ මේ වන විට ඒ කියන්නේ ඒ වෙනකොට එයා ක්‍රිකට් වලින් අයින් වෙලා ඉන්න නැතුව ඇති මේ පොත ලියන කාලේ ඒ ඉන්න තමයි මේ වෙන විටත් කියලා තියෙන්නේ. දැන් එයා ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් එයා අයින් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ආටිකල් එක ලියන දවස් වෙනකොට මෙයා 11,000කට වඩා ලකුණු අරගෙන තිබ්බා කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් ක්‍රිකට් ගැන අවබෝධයක් නැත්නම් කෙනෙකුට මම නිකන් කියන්නම් ටෙස්ට් කියන්නේ ටෙස්ට් තරඟයක් කියලා කියන්නේ දවස් 5ක් තිස්සේ ගහන ක්‍රිකට් තරඟයක්. ඉතින් දවස් 5ක් තිස්සේ මේ තරඟය පැවැත්වෙනවා. one day international cricket කියන එකේදී එක පිළකට පන්දු වාර 50 ගානේ කණ්ඩායම් දෙකටම සම්පූර්ණයෙන් පන්දු වාර 100ක් වෙන්නේ. එතකොට ඒ ප්‍රමාණය සෙල්ලම් කරපුවාම වැඩිපුර ලකුණු ගන්න එක නම් තමයි මේකේ ජයග්‍රහණය කරන්නේ. ඉතින් පන්දු වාරයක් කියනකොට ඒ පන්දු වාරයට පන්දු 6ක් යවනවා. right සාමාන්‍ය විදියට. ඉතින් ඔය ක්‍රිකට් ගැන දන්න අයට ඔක ප්‍රශ්නයක් නැහැ. නොදන්නා කෙනෙකුට තමයි පොඩ්ඩක් මම ඔය කිව්වේ. ඉතින් මේ ටෙස්ට් තරඟවලදී ඒ වගේ මේ එක්දින තරඟවලදී මේ විදිහට මෙයා ලකුණු 11,000 වැඩි අරගෙන තියෙනවා කියලා කියනවා. ඊළඟට he has also won many international awards like cricketer of the year, test cricketer of the year and one day international cricketer of the year. right? එතකොට අහගන්න he has also won. ඒ කියන්නේ win කියන එකේ past participle එක අතීත කාලේ won කියන්නේ. එහෙනම් he has also won. ඔහු ජයග්‍රහණය කරලා තියෙනවලු තවත් මොනවද? many international awards. many කියන්නේ බොහෝ, international awards කියන්නේ ජාත්‍යන්තර, awards කියලා කියන්නේ ප්‍රදානයන්. එනදී ජාත්‍යන්තර දක්ෂතා දක්වලා තියෙනවා කියන එක කියන්නේ. like cricketer of the year. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා. ඊළඟට test cricketer of the year. වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා. ඊළඟට and one day international cricketer of the year. වසරේ හොඳම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා යන මේ කියන සියලුම සම්මාන ඔහු ලබාගෙන තිනවා කියලා කියනවා. right. ඊළඟට
කියනවා he is an all rounder. He is an all rounder. all rounder කියලා කියන්නේ මොකද්ද? all rounder කියලා කියන්නේ හැම දෙයකටම දක්ෂයි කියන එක. හැම දෙයකටම දක්ෂයි කියන එක. right? ඒ කියන්නේ ක්‍රිකට් පන්දුවට පහර දෙන්න, පන්දු රකින්න, ඇත්තම සංගක්කාර ඉන්නේ මේ කඩුළු රකින්නා විදියට. ඒ කියන්නේ මේ අර විකට් එක පිටිපස්සේ ඉන්නේ. right? ඉතින් ඒ ඉඳ හැම දෙයකටම එයා දක්ෂයි කියලා කියනවා. during කියන්නේ තුල his school days. ඒ කියන්නේ ඉස්කෝලේ දවස්වලදී he excelled both in sports and studies. right? ඔහු හොඳට දක්ෂතා දැක්වලු both sports and studies. අධ්‍යාපන කටයුතු වලට වගේම ක්‍රීඩා කටයුතු වලට එක හා සමානව හොඳ දක්ෂතාවයක් පෙන්වුම් කරලා තියෙනවලු මේ කුමාර සංගක්කා. ඊළඟට he is a good orator too. orator කියලා කියන්නේ කතිකේ. he is a good orator too. හොඳ කතිකයෙකුත් වුණා කියලා කියනවා. කුමාර සංගක්කා is a legend in Sri Lanka cricket. legend කියන්නේ මම ගිස්සති දුන්න වචන වල ඇති පුරා වෘත. ඒ කියන්නේ අපේ ඉතිහාසයේ හොඳ සලකුණක් විදියට එයාගේ නම සටහන් කරගෙන තියෙන කුමාර සංගක්කාර පිළිබඳව. ඉතින් ඉඳ අපි අයිට කියනවා පුරා වෘතයක් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ එයා දිහා බලලා අනිත් අයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපේ රටට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට ගොඩාක් සේවය කරපු කෙනෙක්. ඉතින් ඉඳ අපි ඒ වගේ කෙනෙකුට කියන පුරා වෘතයක් කියලා. he is a credit to his sports and our country. right? අපි කියනවා ඔහු ක්‍රෙඩිට් එකක් කියලා කියන්නේ. දැන් අපි ක්‍රෙඩිට් කාඩ් කියලා කියන්නේ ණයපත්නේ නේද? එතකොට he is a credit. මෙතන ක්‍රෙඩිට් කියලා කියන්නේ ගෞරවය. මතක තියාගන්න. ඔහු අපේ රටට ණයයි කියලා එහෙම නෙමෙයි මේ තියෙන්නේ. right? ඔහු අපේ රටට ණය නෑ. අපේ ක්‍රිකට් අපේ රට ඔහුට ණයයි. ඒ තරම් ඉහළ සේවාවක් කරපු කෙනෙක් තමයි ක්‍රීඩාවට කුමාර සංගක්කාර කියලා කියන්නේ. ඉතින් he is a credit කියලා කියන්නේ ඔහු ගෞරවයක් to his sport. ඔහුගේ ක්‍රීඩාවට සහ අපේ රටට ලොකු ගෞරවයක් කියලා කියනවා. හරි. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ඉතින් එහෙම ෆේවරිට් ක්‍රීඩකයෙක් ඉන්නවනම් ස්පෝර්ට්මන් කෙනෙක් ඉන්නවනම් ලියන්න. එහෙම නැත්නම් අපිට කියන මොකද්ද? activity 15 බලන්න. Now speak to the class about your favorite sport or television program. You may use these phrases in your speech. ඒ කියන්නේ now කියන්නේ දැන් speak. ඉතින් කතා කරන්න කියලා කියන්නේ දැන් මේ වෙලාවේ ඔක කතා කරන්න ගියොත් එහෙම ඔන්ලයින් මේ වැඩේ කොහොමද කරන්න බැරුව යනවා. To the class about your favorite sport. පන්ති කියන්නලු ඔබේ කැමති ක්‍රීඩාව ගැන. ක්‍රීඩකයෙක් ගැන නෙමෙයි කියන්නේ ක්‍රීඩාව ගැන කියන්නේ. or television program. රූපවාහිනී වැඩසටහන ගැන කියන්නේ. You may use these phrases in your speech. ඔබේ කතාවේදී මෙන්න මේවා පාවිච්චි කරන්න කියලා කියනවා. පල්ලෙහා තියෙන මොන ඔය phrases කියලා කියන්නේ වාක්‍ය ඛණ්ඩ. ඔය කොටස් පාවිච්චි කරන්න කියලා කියනවා. right? ඉතින් ඒතර අපිට ඔය උඩ ලියලා තිබ්බා වගේ පොඩි ඉස්සරයක් ලියන්න තියෙනවා. ඉතින් අපි කොහොමත් ඉගෙන ගන්න ඕනේ වචන 50ක 60ක පොඩි රචනාවක් ලියන්න. විභාගෙට ඒක 75ක් වෙන්න පුළුවන් සමහර විට. ඒ කොහොම වුණත් අපිට රචනාවක් ලියා ගන්න වෙන. දැන් ගිය සතිය මම පෙන්නුවනේ ඔයාලට. අපේ 2018 ප්‍රශ්න පත්‍රයේ අපේ ෆේවරිට් බුක් එක ගැන ලියන්න වෙලා තිබුණා. ඉතින් ඒ වගේ අනිවාර්යයෙන්ම මේ 6 වසරේ ඉන්න කොටස් සාමාන්‍ය පෙළ දක්වාම අපට අවශ්‍ය වෙනවා. හරි. එතකොට දැන් මේකේ තියෙන විදිහට අපිට ගන්න පුළුවන් පාට කැමති එකක් ලියන්න පුළුවන්. අපි දැන් මේක ලියමු. ෆේවරිට් ස්පෝර්ට් එක, කැමතිම ක්‍රීඩාව, එතකොට ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්. හරි. දැන් අපි බලමුකෝ දැන් පළවෙනි එකේ තියෙන මෙන්න මේකේ interesting and enjoyable. දැන් මේ ක්‍රීඩාවේ තියෙන විනෝදකාමී බව. ඒකේ තියෙන ඒකට කැමති එහෙම නැත්නම් ප්‍රියශීලී බව. ඒකේ තියෙන දේවල් ගැන මේකේ ලියන්න ඕන. ඊළඟට important for healthy body. important කියලා කියන්නේ වැදගත්කම්. for healthy body කියලා කියන්නේ සුව පහසු එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ඇති කරගන්න මේ ක්‍රීඩාව ගොඩක් වැදගත් කියලා කියනවා. sports for all age groups. ක්‍රීඩාව කියන එක හැම වයසකම අයට
හැම වයස් කාණ්ඩයකටම අවශ්‍යයි කියලා කියනවා. ඒ වයස් කාණ්ඩයට අනුරූපව. හරි. ඒ වයස් කාණ්ඩ වලට අනුරූපව ක්‍රීඩාව අවශ්‍ය වෙනවා. ඊළඟට a good way to relax. හොඳ මාර්ගයක් හොඳ ක්‍රමයක් රිලැක්සින් ශරීරේ විවේකීව තබා ගන්න සුව පහසුව තබා ගන්න මේක හොඳ ක්‍රමයක් කියලා කියනවා. මේ ටික ලියන්න ඕනේ අපි your favorite sports ගැන ලියුවා. එහෙම නැත්නම් ලියන්න තියෙන්නේ ඔබේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන. right? ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ගැන ලියනකොට මෙන්න මෙහෙම කියන්න ඕනේ. A great source of entertainment. Great කියන්නේ විශිෂ්ට, source කියන්නේ මූලාශ්‍රය, of entertainment කියන්නේ රසවින්දනයේ විශිෂ්ටම ස්ථානයක් තමයි මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක ටෙලිවිෂන් කියලා කියන්නේ. එහෙම නේද? දැන් ඕනෑම ගෙදරක ටෙලිවිෂන් එකක් නැති ගියක් නෑ දැන්. right? ඒකට ඕන ගෙදරක ටෙලිවිෂන් එකක් තියෙනවා. ඒ වගේම ඒ ටෙලිවිෂන් වල තියෙන ප්‍රෝග්‍රෑම් හැමදාම වගේ කට්ටිය බලනවා. ඊළඟට මේ ටීවී එකේ තියෙනවා කියලා කියන්නේ මොකක්ද? has different channels. Oh, different විවිධ channels තියෙනවා. right? විවිධ channels තියෙනවා. එතකොට මේ අපේ ආටිකල් එක ලියන්නේ මේ කරුණු උපයෝගී කරගන්න කියලා කියන්නේ. different channels. මොකද්ද channel එකට ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියන්නේ? channel එකට සිංහල වචනේ කියන්නේ කවුරු හරි? සේවය කියලා කියනවා. තව වචනයක්? නාලිකාව. අන්න රයිට්. ඒක තමයි වචනේ පුතේ. නාලිකාව. channel එකට හරියටම හරියන වචනේ right? නාලිකාව. right? එහෙමනම් ටීවී එක ගත්තාම මේ ටීවී එකේ different channels තියෙනවා. විවිධ නාලිකා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඊළඟට කියන්න පුළුවන් can learn about many things. can කියන්නේ පුළුවන්, learn කියන්නේ ඉගෙන ගන්න, about many things. ගොඩාක් දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන් මේ රූපවාහිනියේ මගේ. right. ඊට පස්සේ helps with කවුද? කවුද ඉතින් පැහැදිලි නැහැ කවුද කතා කරන්නේ? දිලංකද? ඔබට ඇහෙන්නේ නැහැ. මගේ හඬ ඇහෙනවද ඔයාලට? මගේ හඬ ඇහෙනවද ඔයාලට? කවුද පපසර ඇහෙනවද මාව? සර්. ඔව්. සර්. ඔව් දිලංකා කියන්නේ? සර් ඇහෙනවා. හරි. සර්. සර්. කවුද කතා කරන්නේ? සර් කියන්නේ හැදිලි නෑනේ. පුතේ එහෙමනම් ආයේ ඩිස්කනෙක්ට් වෙලා එන්නකෝ ආපහු. ඒ කියන්නේ ඔතන සිග්නල් ප්‍රශ්නයක්. මම දිලංක සර් කියන්නේ ඔව්. ඔයා ආයේ ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් වෙන්නකෝ. right. අපි වැඩි කරගෙන යමු. සිග්නල් වල ප්‍රශ්න ඉතින් එක විදිහට තියෙනවා. ඉතින් අපි ඒවත් මේ බෙයාර් අප් කරගෙන අපි යන්න ඕනේ ඉස්සරහ නේ. නැත්නම් ඉතින් මේ දවස්වල ඉස්කෝලක් නැහැ. ඒ හින්දා අපිට මේ ප්‍රශ්නක් තියෙනවා. ඒ හින්දා පන්තියකට කොහොම හරි ඉන්න chance එකක් આવොත් ඒක අනිවාර්යයෙන්ම ඉන්න සිග්නල් නැති වුණොත් ඉතින් ආයේ ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙවි බලන්න. right? ගොඩාක් වෙලාවට ඔයාලට කැඩි ඇහෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට හොඳට ඇහෙනවා නම් ඔයාලට කවුරු හරි කෙනෙකුට කැඩි එනවා නම් එතන ඔයාලගේ සිග්නල් වල අවුලක් ඇත්තේ. එහෙම වුණොත් ඩිස්කනෙක්ට් වෙනවා. දිලංකා දැන් හරිද? සර්. ඔව් දිලංකා ඇහෙනවද දැන්? ඔව් හරි කමක් නැහැ. දැන් අපි බලමු තේමුණොත් මේකේ රෙකෝඩින් එකකුත් යනවා. එහෙම වුණොත් මම ඒක රෙකෝඩින් එක දාන්නම්කෝ. මේ එතකොට ඒක අහගන්න පුළුවන්. ඩිස්කනෙක්ට් කළා මොනවා හරි වෙලා තිබ්බත් right. අපි එතකොට
කතා කර හිටියේ මෙතන අපේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් ගැන කතා කරන්නේ. ඉතින් ඒකදී අපි කියනවා අවසාන පොයින්ට් එක විදිහට helps with my studies. ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලින් මගේ අධ්‍යාපන කටයුතු වලට ගොඩක් උදව් වෙනවා කියලා කියනවා. right? ඉතින් එතකොට අපිට මේ දෙකෙන් කැමති එකක් ලියන්න පුළුවන්. හරි මොකද්ද ලියන්න කියන්න බලන්න. Yes. Is it favorite sport or favorite television program? මොකද කියන්නේ? ගිම්මාන් මොකද්ද ලියන්නේ? right තෝරන්න ටක් ගාලා තෝරන්න ඉච්චර කාලේ ගන්න අයන්සා මන්දි yes දැන් ඔයාලා ක්‍රීඩා කරනවද ඉස්කෝලේ කැමති ක්‍රීඩා තියෙනවද මොනවා හරි තියෙනවද කවුද පබසර මොනවද ඉස්කෝලේ කරන ස්පෝර්ට්ස් මොනවද ඉස්කෝලේ කරන්නේ ක්‍රිකට් ගන්නවා right good එතකොට කවුද ගිම්හාන් මොනවද ඉස්කෝලේ මොනවා හරි ක්‍රීඩාවක් කරනවද විශේෂයෙන් කියලා එකක් නැහැ හරි කරන්න ඕනේ අපේ ක්‍රීඩාව ගැන ලියන්න පුළුවන් ඕන හරි එතකොට මේ තියෙන ඒ වගේ අපිට යන්නත් පුළුවන් තව වැඩිපුර වචන කිහිපයක් දාලා ඔක ලියන්න ඕනේ ඊළඟට කියන්න පුළුවන් ඕන ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම්ස් ගැන කියන්නත් පුළුවන්. දැන් ටීවී බලනවද ඔයාලා? ඔව් ටීවී බලන්නේ නැති කෙනෙක් නම් නැතුව ඇති මෙතන. හැමෝම බොහොම බලනවා. ඔව්. ඇඩික්ට් වෙලා ටීවී බලනවා නේද? මොකද්ද ඇඩික්ට් කියන්නේ? මොකද්ද ඇඩික්ට් කියන්නේ? Yes, what is the meaning of addict? ඇඩික්ට් කියන්නේ ඇබ්බැහි වෙනවා. ඇඩික්ට් කියන්නේ ඇබ්බැහි වෙනවා. අපරාධ මේ වෙලාවට යන කාටුන් ටික බලා ගන්නත් බැරි වෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද පන්තිවල තිබ්බින්ද. right? ඇඩික්ට් වෙන්න එපා ටීවී බලන්න. ටීවී වල තියෙනවා, ටෙලිවිෂන් වල තියෙනවා අපට ඕන තරම් වෙනසටහන්. right? ඇඩික්ට් වෙන්න එපා. ඇබ්බැහි වෙන්න එපා. ඇබ්බැහි වුණොත් ඔව් අපරාධ. දැන් ඔය රැයට තියෙන ටෙලි ඩ්‍රාමාස් එහෙම බලනවද ඔයාලා? ඔව් ටෙලි ඩ්‍රාමා ඉතින් ගෙදර ලොකු අය ඉතින් බලවට කමන්නේ ඔයාලා වැඩි ටෙලි ඩ්‍රාමාස් බලන්න යන්න එපා. ඒ ටෙලි ඩ්‍රාමාස් වල ඇති දෙයක් නැහැ. right? It is wasting your time. ඔබේ කාලේ නාස්ති වෙන එක විතරයි. දැන් ටෙලි ඩ්‍රාමාස් යනවනේ. ඔව් නිවුස් ටික බලන්න. ඒ හැරෙන්න ටීවී බලන එකේ තේරුමක් නැහැ. මේ ටෙලි ඩ්‍රාමා එකකට ඔබ දවසකට විනාඩි 20ක් 30ක් නාස්ති කරනවා නම් බලන්නකො සතියට ඔයා කොච්චර නාස්ති කරලාද තියනවද කියලා. ඒ හින්දා ටෙලි ඩ්‍රාමාස් වලට වැඩි ඇබ්බැහි වෙන්න එපා. අනිකුත් අධ්‍යාපන වැඩසටහන් තියෙනවා. දැන් ඔය අටපට්ටම් වගේ වැඩසටහන් මේවා ඉතින් ඔක එහෙම ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඩිස්කවරි වගේ channel එකකට ගියොත් ඒ වගේ තියෙනවා ලෝකයේ තියෙන ගොඩාක් විස්තර. ඒ වගේ අලුත් දේවල් හොයාගන්න පුළුවන් ඒවා බලන්න. එහෙම නැත්නම් ඉතින් අධ්‍යාපනයට සම්බන්ධ නැත්නම් නිකාන් ඒවා හේ බලාගෙන ඉන්න එපා ටීවී. හරි? හරි. ඔය දෙකෙන් අපිට කැමති දේවල් ලියන්න පුළුවන්. එතකොට අපිට මේකෙදි ක්‍රීඩාව ගැන ලියවොත් එහෙම ක්‍රිකට් ගැන ලියවොත් ඔන්න ගර්ල්ස් වලට තේරෙන්නේ නැහැ. ඊළාට නෙට් බෝල් ගැන ලියවොත් බොයිස් වලට තේරෙන්නේ නැහැ. නාල ප්‍රශ්නයක් නේ. එතකොට අපි චෙස් වගේ එකක් ගැන කිව්වොත් කැරම් වගේ ගැන කිව්වොත් එහෙම ඔන්න සමහර විට සමහර අය දන්නවා සමහරට ඒක දන්නේ නැහැ. ඉතින් ක්‍රීඩාවක් ගැන ලියනකොට Tamanට කැමති එකක් අපි ඒ විදිහට ලියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් මේ ක්‍රීඩාවක් ගැන ලියනකොට අපි දැනගන්න ඕනේ අදාළ ක්‍රීඩාවට. දැන් ක්‍රිකට් ක්‍රීඩාවකට නම් අවශ්‍ය වෙන ක්‍රීඩකයන් ගන්න කීයද? right ඒක දැනගන්න එපා. ගෑනු පිරිමි කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ගර්ල්ස් බොයිස් කියලා ප්‍රශ්නයක් නැහැ. කී දෙනෙක් ඕනේද සාමාන්‍ය ක්‍රිකට් කණ්ඩායමකට එක පැත්තකට? yes 11යි. 11යි. එතකොට වොලිබෝල් ගහනවා නම් එක පැත්තට කීයක් ඕනේද? ඒක පිරිමි කාන්තා දෙකොල්ලම 6යි. අන්න ඒ වගේව දැනගන්න ඕනේ. right? එතකොට
ඒ වගේ ක්‍රීඩාවක් ගැන Taman ලියනකොට ඒ ක්‍රීඩාව ගැන දැනගන්න ඕනේ. සමහර ඒවා තියෙනවා ඔය ගෘහස්ත ක්‍රීඩා. ඒ කියන්නේ අපි වල කියන ඉන්ඩෝර් ස්පෝර්ට්ස් කියලා. දැන් උදාහරණයක් විදිහට කැරම් ගහනවා. ඊට පස්සේ චෙස් අදිනවා. එතකොට දාම් ඒ වගේ ඒවා අපි කියනවා ඉන්ඩෝර් ස්පෝර්ට්ස් කියලා. ඒ කියන්නේ ගෘහස්ත ක්‍රීඩා. ඒ කියන්නේ මේ වගේ පිට්ටනියකට ගිහිල්ලා සෙල්ලම් කරන්න ඕනේ නැහැ. ටේබල් ටෙනිස් ඒ වගේ ඒවා. රයිට්. එතකොට ලොකු හෝල් එකක් ඇතුලේ තමයි එයාලා එක පුහුණු වෙන්නේ ප්‍රැක්ටිස් වෙන්නේ ඒ වගේම ඒ ක්‍රීඩාවේ නිරත. හරි. ඉතින් ඒ නිසා ඒක ගැන අවබෝධයෙන් ඉන්න ඕනේ අපි ගැන ලියනවා නම් අපි ක්‍රිකට් ගැන ලියන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ටීවී ප්‍රෝග්‍රෑම් එක ගැන ලියන්න පුළුවන්. ටීවී ප්‍රෝග්‍රෑම් එක ගැන ලියනකොට අපිට channel එකක් ගැන වෙනම කියන්න වෙන හින්දා අපි මේකෙදී ලියන්න යමු favorite sport කියන එක. right. මාතෘකාව මොකද්ද? your favorite sport කියලානේ තියෙන්නේ. අපි ලියනවාද එතකොට your favorite sport කියලා? අපි ලියන්නේ my favorite sport. ඒ විතරක් නෙමෙයි. දැන් මේක මේ පොතේ ලියන්න තියෙන එකක් නෙමෙයි ඇත්තට. නේද? Speak to the class. මේ බලන්න. Now speak to the class. පන්තියේ කතා කරන්න ඕන. About your favorite sports. Right? එතකොට පුතේ මේ speak කියලා මේ ලියලා තියෙන්නේ ඇත්තටම සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාලට ස්පීච් එකක් ලියන්න දෙනවා. ස්පීච් එකක් ලියන්න දෙනවා. ඒ ස්පීච් එක උදේ රැස්වීමේ කරන කතාවක් වෙන්න පුළුවන්, අන්ති කරන කතාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ හුරු කරන්නේ. දැන් මේ ස්පීච් එකක් ලියන්න දෙනවා. මේ ස්පීච් එක ලියනකොට ඔයාලට ලකුණු 15ක් හම්බ වෙනවා. 100න්. right? ඉතින් ලොකු ලකුණු ගන්නක් ඒක. එක ප්‍රශ්නයකට එච්චර ලකුණු ගන්නක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒතර ස්පීච් එකක් ලියනකොට දැන් ඔයාලා උදේ රැස්වීම වල කතා කරලා තියෙනවද? හැමෝම කතා කරනව නේද? ඉස්කෝලේ එහෙම එකක් තියෙනව නේද? දැන් ඔව් 6න් ඉහළනේ තියෙන්නේ. දැන් 6න් ඉහළ තිබ්බට 6ට ගියා විතරයි ඉස්කෝලේ වැහුවනේ. නේද? නැත්තම් එහෙම රැස්වීම වල කතා කරන්න වෙනවා අපිට ඉදිරියේදී. කතා කරන්න වෙනවා. ඒ හින්දා ඒ වගේ වෙලාවට අපිට සමහරලාට සිංහලෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නම් වටිනවා. right? ඉතින් ඒ නිසා අපි කොහොමද ස්පීච් එකක් නම් මේක පටන් ගන්න. ඉස්සලම් පන්තින්න අපේ ටීචර්ගෙන් හරි සර්ගෙන් හරි අවසරය ගන්න ඕන. ඊළඟට පන්තියේ ඉන්න මිශ්‍ර පාසලක් නම් my dear brothers and sisters කියන්න පුළුවන්. sisters and brothers කියන්න පුළුවන්. ඉතින් ඉන්නේ ඔයාලගේ girls ලා විතරයි නම් my dear sisters කියන්න පුළුවන්. boys ලා විතරයි my dear brothers කියලා මේක පටන් අරගෙන ලියාගෙන යන්න පුළුවන්. right? ඉතින් එතකොට අපි මේ ස්පෝර්ට් එක ගැන ලියමු. right? එතකොට මේ ස්පෝර්ට් එකේ තියෙන එහෙම නැත්නම් ක්‍රීඩාවේ තියෙන වැදගත්කම ඊළඟට මේක හැමෝටම සුදුසුයි ක්‍රීඩාව කියන එක හැමෝම කරන්න ඕනේ. ඒකෙදි අපේ ශරීර සෞඛ්‍යය යහපත් වෙනවා කියන මෙන්න මේ කරුණු ටික ඇතුළත් කරලා පොඩි ආටිකල් එකක් අපි ලියන්න යනවා. හරි. එහෙනම් අපි අපේ මාතෘකාව විදිහට ගන්නවා මෙතෙන්ද. right? මම මගේ අර word screen එක share කරන්න නැවත වතාවක් ඒක ලේසි. මේ බලන්න අපේ මාතෘකාව my මේක ලියන්නේ favorite sports ගැන. my favorite sport. එතකොට මේකෙදි මාතෘකාවක් ලියනකොට capital අකුර පාවිච්චි කරන ප්‍රශ්නයක් නෑ. my favorite sport. right. my favorite sport කියලා ලියන්න තියෙනවා. එතකොට අපි එකපාරට මේකේ my favorite sport කියලා මේක ඔක්කොම මගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට් කියලා
ඒ කියන්නේ විස්තරයට එකපාරටම ගත්තොත් එහෙම අපිට ලොකු වචන ටිකක් වැඩි කරගෙන ලියා ගන්න බැරුව යනවා. ඒ නිසා මේ ගැන පොඩි හැඳින්වීමක් දෙන්න ඕනේ. මේකෙදි ක්‍රීඩාවේ තියෙන වැදගත්කම ඒ වගේ දේවල්. right? right. ඊට පස්සේ අපි පටන් ගන්නවා. right මෙහෙම. ක්‍රීඩාව කියන එක ඔන්න අහගන්න දැන් වාක්‍ය ලියන විදිහ. ක්‍රීඩාව කියන එක අපේ ජීවිතයට ගොඩක් වැදගත්. ඔන්න මේකේ තියෙන කරුණු ටික ලියන්න. හොඳට අහගන්න දැන්. right? ක්‍රීඩාව ක්‍රීඩා කරනවා එහෙම නැත්නම් ක්‍රීඩාවට අපි කියන වචනේ තමයි ස්පෝර්ට්. right? එහෙමනම් ක්‍රීඩාවට කියන වචනේ ස්පෝර්ට්. ස්පෝර්ට්. මට කියන්නකෝ දැන් මේක මාත් එක්ක ලියන්න මම නෙමෙයි ඔයාලත් තමයි මේක කියන්නේ. ස්පෝර්ට් කියන එක ඒකවචනද බහුවචනද? ඉක්මනට කියන්න ඕන උත්තර ටික. ක්‍රීඩාව. yes come on. ස්පෝර්ට් ඒකවචනද බහුවචනද? කොහොම මේ ළමයි ටික නින්ද ගිහිල්ලාද? ඒක වචනයි. right. ඉමන්දි මොකද කියන්නේ ඒකවචනද බහුවචනද? ඒක වචනයි. ඒක වචනයි. හරි. එහෙනම් අපි දන්නවා ස්පෝර්ට් කියන එක එක වචනයි නම් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් be verb එක උපකාරක ක්‍රියාපදය is. sport is. හරි ඔන්න වාක්‍ය ගොඩ නගන හැටි හොඳට අහගන්න. අපි මේ සම්පූර්ණ කාලය අරගෙන මේක ලියුවත් කමන්නේ. මේ වගේ එකක් ලියනකොට ලියා ගන්න විදිය මේකට ප්‍රවේශන විදිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ වාක්‍ය ලියන්න. ක්‍රීඩාව කියන එක ස්පෝර්ට් is කියන එකේ දැන් තේරුම මොකද්ද? ක්‍රීඩාව කියන එක. right? අපේ ජීවිතයට ගොඩක් වැදගත්. හරි? ක්‍රීඩාව කියන එක දැන් අපි කියන්න ඕනේ ගොඩාක් වැදගත්. වැදගත් කියන වචන කියන්නේ කවුරු හරි කෙනෙක් කියන ටක් ගාලා වැදගත් ඉක්මනට මොකද්ද? important. very good. sport is important කියවත් මොකද්ද? ක්‍රීඩාව වැදගත්. හරිද? ඔන්න බලන්නකෝ important. දැන් මොකද්ද මේ වෙන්නේ? අපිට වචන ඕනේ. වචන නැතුව බෑ. වචන ඒ හින්දා දේව පාඩම් කරන දවසක. sport is important. ක්‍රීඩාව වැදගත්. අපි මේ වාක්‍යය තව ටිකක් වෙනස් කරනවා. ක්‍රීඩාව ගොඩක් වැදගත්. කොහොමද ගොඩක් කියලා කියන්නේ? sport is important කියන වාක්‍යය බලන්න වෙනස් කළා මට කියන්නේ. ක්‍රීඩාව ගොඩක් වැදගත්. කොහොමද කියන්නේ? Sport is very important. very good. right. එහෙනම් කොහොමද එන්නේ? ගොඩාක් කියන එකට අපි මෙතන දාන වචනේ මොකද්ද? very. බලන්නකෝ. හරිම ලේසියෙන් මේ වාක්‍යය ගොඩනගා ගන්න පුළුවන්. sport is very important. හරි. ක්‍රීඩාව ගොඩක් වැදගත්. දැන් මේ සම්පූර්ණයි මේ වාක්‍යය. ක්‍රීඩාව ගොඩක් වැදගත්. හැබැයි අපි මේක ලියනකොට තව ටිකක් මේ වාක්‍යය දික් කරගන්න ඕනේ. අපි කියනවා පුළුල් කරගන්නවා කියන. ඒකට කියන වචනේ expand කියලා කියන්නේ. ඒ කියන්නේ expand කියලා කියන්නේ පුළුල් කරනවා. ඉතින් මේ වාක්‍යය තව ටිකක් වැඩි කරගන්න හදන්න. sport is very important. අපිට ඔතනින් අතර ගන්න පුළුවන්කම තියෙද්දි අපි තව ටිකක් වාක්‍යය විශාල කරන්න යනවා. ක්‍රීඩාව ගොඩක් වැදගත්. කාටද? කාටද වැදගත් වෙන ක්‍රීඩාව? සියලුම වයස් කාණ්ඩවලට. පොඩි ළමයිනුත් ක්‍රීඩා කරන්න ඕනේ. එයාටත් වැදගත්. ඊට පස්සේ මැදිවියේ ඉන්න මේවා කරන්න ඕනේ. ඒ වගේම මැදිවියේ ඉන්න ඊපස්සේ වයසට ගියාම කරන්න ඕනේ. දැකලා තියෙනවනේ දැන් ඔය වයසට ගියා එහෙම ඔය පාරවල් ගානේ උදේට ඇවිදගෙන එහෙම යනවා. ඉතින් මොකද? වයසට ගියා ක්‍රීඩාව ඉතා වැදගත්. ශරීර සෞඛ්‍ය කියන එක ඉතා වැදගත්. ක්‍රීඩාව කියන එක බොහොම වැදගත්. සෑම ඒජ් ගෲප් එකකටම. දැන් අපේ පොතේ තියෙනවනේ ඇක්ටිවිටි 15 වල ඔකේ තියෙනවනේ ඇතුළත් කරන්න ඕනේ කරුණු. තුන්වෙනි කරුණ විදිහට තියෙනවා sports for all age groups.
සියලුම වයස් කාණ්ඩ වලට මේක ඉතාල වැදගත්. එහෙනම් අන්න ඒ කොටස මේකට අපි ඇතුළත්. ඔයාලගේ 58 වෙනි පිටුවේ activity 15 වල තියෙනවා අර ඩොට් තියලා තියෙන යෝගින් තුන්වෙනි ඩොට් එක. හොඳට බලන්න පොත බලන්න ඕනේ. ඒක තියෙනවා මොකද්ද? sports for all age groups කියන. එතකොට සියලුම වයස් කාණ්ඩ සඳහා ක්‍රීඩාව කියලා තමයි. මේක මේ විදිහටම දාන්න ඕනේ. මේ කියන කරුණේ තියෙන දේවල් මේකට ඇතුළත් කරගන්නයි ඕනේ. එහෙනම් කියනවා sport is very important, right, for all age groups. බලන්නකෝ වාක්‍ය ගොඩනගෙන ඇති. එහෙනම් කාටද? සියලුම වයස් කාණ්ඩ වල අයට. For all age groups. ඔන්න පළවෙනි වාක්‍යය. හරි? එහෙනම් ලියමු පළවෙනි වාක්‍යය. Sport is very important for all age groups. ලියන්න. right? ඔහොම ලියාගෙනම යමු. right? Sport is very important for all age groups. ක්‍රීඩාව කියන එක සෑම වයස් කාණ්ඩයකටම ඉතාම වැදගත්. ක්‍රීඩාව සෑම වයස් කාණ්ඩයකටම ඉතාමත්ම වැදගත්. අපි මේ විනාඩි 40 දිත් මේ තව විනාඩි 7කින් විතර ඩිස්කනෙක්ට් වෙනවා. එතකොට ආපහු ජොයින් වෙන්න ඕන ඊළඟ විනාඩි 40 සඳහා. හරි. එතකොට මේක ලියන්න ඇති කියලා හිතනවා. Sport is very important for all age groups. right? ඊළඟට ඒකෙදි අපිට කියන්න ඕන දැන් ක්‍රීඩාව කියන එක ගොඩාක් වැදගත් සියලුම වයස් කාණ්ඩවල. ඊළඟට මේ ක්‍රීඩාවෙන් අපට ලැබෙනවා මොකක්ද? සෞඛ්‍ය සම්පන්න ශරීරයක්. right? එතකොට ක්‍රීඩාවෙන් අපට ලැබෙනවා සෞඛ්‍ය සම්පන්න ශරීරයක්. එතකොට අපි ඔන්න ඔය කරුණ කියන්න ඕන. එතකොට ක්‍රීඩාව මේ ස්පෝර්ට්ස් කියන එක අපට ලබා දෙනවා. මොකද්ද පුතේ අපට දෙනවා? ලබා දෙනවා කියන්නේ වචනේ ක්‍රියාපදේ. දෙනවා. මතක ගන්න බං. දෙනවා. yes. දෙනවා. මොකද්ද? yes සරල වචනයක්. yes. දිලංකා කියන්න බලන්න. අයන්ස කියන්න බලන්න. දෙනවා. yes ඇහුන්නේ මට. මොකද්ද සර්? දෙනවා කියන්නේ give ඒක තමයි. දෙනවා කියන වචනේ give. එහෙනම් මේකෙත් අපිට කියන්න පුළුවන් ක්‍රීඩාව ලබා දෙනවා. ඔන්න ස්පෝර්ට්ස් ලබා දෙනවා. give ස්පෝර්ට් කියවම ඒක වචනයි ඒ හින්දා gives කියලා අපි දානවා. ලියන්න එපා බලා ගන්න. right? Sports gives මොනවද දෙන්නේ? healthy body සෞඛ්‍ය සම්පන්න ශරීරය. අපිටයි දෙන්නේ. ඒ හින්දා gives us a healthy body. HEALTHEY healthy, right? Healthy body. Sport gives us a healthy body. ලියන්න. අපිට සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ලබා දෙනවා.
ඊළඟට දැන් අපි ක්‍රීඩාව ගැන යම් අදහසක් දුන්නා. දැන් අපිට මේ ක්‍රීඩාව ගැනම කියව කියලා වැඩක් නෑ. අපේ මේ ෆේවරිට් ස්පෝර්ට් එක ගැන කියන්නයි ඕනේ. අපේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කියන්නයි ඕනේ. රයිට්? ඊළඟට අපිට ලියන්න පුළුවන් පේජයක් කරලා ඊළඟ පැරග්‍රාෆ් එක විදිහට ඡේදයක් ලියන්න පුළුවන්. ක්‍රිකට් කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාව. ක්‍රිකට් කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාව. එහෙමනම් මුල දානවා ක්‍රිකට්. CRICKET. මේ ක්‍රිකට් කියන තව කාට හරි. කාට තව ක්‍රිකට් කියන්නේ? ක්‍රිකට් කියලා සතෙක් ඉන්නවා. බලන්න මතක් ගන්න කාට හරි මතක් කරනවද කියලා? ක්‍රිකට්. අකුරුත් ඔහොම. yes. කවුද? මන්දි? අයන්සා? නිම්මාන්? ක්‍රිකට් කියන්නේ කාටද? ක්‍රීඩකයාට ප්ලේස් නේ. ක්‍රිකට් කියන්නේ මෙතන අපි මෙතන ක්‍රිකට් ක්‍රීඩාව කියන එක ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකටර් කියනවා ක්‍රිකට් ක්‍රීඩකයාට. ඒක නෙමෙයි මේ අහන්නේ. සතෙක් ඉන්නවා. yes කො ක්‍රිකට් ක්‍රීඩාව හරි ඉතින් ක්‍රීඩාව ගැන නෙමෙයි මම අහන්නේ මේකට වෙනම අර්ථයක් මම කිව්වේ ක්‍රිකට් කියන එක බහුවර්ථ පදයක් මේකට වෙනම අර්ථයකුත් තියෙනවා සතෙක් කියන්නේ යාර ඒ අර්ථයට එන්න අනිත් අර්ථය තමයි සතෙක් right ක්‍රිකට් කියනවා පළඟැටියට මොකද්ද කියන්නේ ක්‍රිකට් අකුරු මෙහෙමමයි right දැන් ඉතින් පළඟැටියයි තනකොළ පෙත්තයි පටල ගන්න එපා හරි ඔය දෙන්නම නිකන් එක වාගේ හැබැයි වෙනස් right පළඟැටියට කියන්නේ ක්‍රිකට් right තනකොළ පෙත්තට කියන්නේ මොකද්ද grasshopper yes grasshopper ඉතින් මේ සමහර අය පළඟැටියෝයි තනකොළ පෙත්තොයි පටල ගන්නවා right ඒක මෙතන මම පැහැදිලි කරන්න යන්නේ එතකොට ක්‍රිකට් කියලා කියන්නේ මෙතන ක්‍රිකට් ක්‍රීඩාව කියන අර්ථේ මේකේ බහුවර්ථයක් වෙන පදයක් විදිහට ගත්තාම ක්‍රිකට් කියනවා පළඟැටියට. හරි. එතකොට අපිට කියන්න ඕනේ ක්‍රිකට් කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාව. right ක්‍රිකට් කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාව. එහෙනම් ක්‍රිකට් කියලා කියන්නේ කියන අර්ථය ගන්න මේකට අපි be verb එකක් දාන්න ඕනේ. අපි be verb විදිහට දැනගන්න ඕනේ මෙන්න මේ ටික right මම ওই be verb කියන වචනේ කියනකොට ඔයාලට ඔළුවට එන්න ඕනේ වචන ටිකක් තියෙනවා right ඔන්න බලා ගන්න ලියන්න එපා right මම මෙතන ලියන්නම්කෝ උඩින් මේ හරියට ලියන්නම්කෝ මේ අපි විනාඩියකට අඩු කාලයක් තියෙන්නේ ඩිස්කනෙක්ට් වුණාම ආයෙ එන්න ඕනේ right මම මෙතන ලියනවා be verbs එක. ඔන්න බලා ගන්න be verbs විදිහට අපි ලියනවා මේ බලන්න is කියන්නේ be verb එකක් are කියන්නේ be verb එකක් right දැනට අපි මේ ටික ඇති was කියන එකක් දැනගන්න ඊට පස්සේ was were කියලා තියෙනවා එක ඊළඟට has have ගොඩක් තියෙනවා තමයි had දැනට ඔය ටික ඇති ආපහු ඕනේ වෙනකොට මම කියන්නේ හරි be verbs කියන ඒවා පාවිච්චි කරනවා යම් කිසි දෙයක් විස්තර කරන්න. යම් කිසි දෙයක් විස්තර කරන්න පාවිච්චි කරනවා. right? ඒ නිසා මම මේ වෙලාවේ මේ be verb කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමකට යනවා. අපි අර favorite spot එක ලියා ගන්න ගමන් right. හරි. එතකොට දැන් මූලික වශයෙන් මේ ටික මතක තියාගත්තාම ප්‍රමාණවත් වෙනවා අපිට අවශ්‍ය වෙනකොට අපි මේවත් be verbs විදියට ඉගෙන ගන්න ඕනේ කියලා කියන්නම් right then is are was were has have had කියන මෙන්න මේවා අපිට යමක් විස්තර කරන්න පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන් දැන් උදාහරණයක් විදිහට the flower අපි තුමු the flower is red color
COLOUR. LOUR. Right. The flower is red color. මල රතු පාටයි. මල ගැන විස්තරයක් කරන්න. හරි? මේ බලන්න තව එකක්. She is කාගරේ මයික් එක ඔන් වෙලා මෙහෙම she is thin. ඇය කෙට්ටුයි. ද විස්තරයක් කරන්න. She is thin. එතකොට මේ විස්තරය කරන්න අපට අවශ්‍ය වෙන මෙන්න මේ is කියන මෙන්න මේ කොටසට අපි කියනවා be verb එක කියලා. sorry. ඉතින් මේ be verbs තියෙනකොට ඒ වාක්‍යවල ක්‍රියාපදයක් නැහැ. දැන් බලන්නකෝ. මල රතු පාටයි. There is no verb. ක්‍රියාපදයක් නැහැ. ඇය කෙට්ටුයි. ක්‍රියාපදයක් නැහැ. යමක් ගැන විස්තර කරන්න තමයි මේ be verb පාවිච්චි කරන්නේ. තේරුණාද? ඒ වගේම අපි කියනවා has have ගැන අපිට ඊළඟ පාඩමක තියෙනවා. නමුත් අපි දන්නවා has have කියන එකේ තේරුම තියනවා කියන අර්ථය. I have a pen. මට පෑනක් තියෙනවා. I have a cap. මට කැප් එකක් තියෙනවා. එතකොට මේ වාක්‍යවලදී පුතේ ක්‍රියාපදයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. be verbs තියෙන මේ වාක්‍යවලදී යමක් විස්තර කරන්නයි අපි පාවිච්චි කරන්නේ. යම් කිසි දෙයක් ගැන යම් කිසි කෙනෙක් ගැන පොඩි විස්තරයක් කරනවා තමයි be verb පාවිච්චි කරන්නේ. ක්‍රිකට් කියන එක ක්‍රීඩාවක්. ඉතින් මේ ක්‍රීඩාව ගැන විස්තර කරනවා. මේ විස්තර කරනකොට අපිට be verbs අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය be verbs ටික is are මේවා දන්නවා දැනට. was were has have had කියනවා. දැනට මතක තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අවශ්‍ය වෙනවා. right? මේවා විස්තර කරන්න පාවිච්චි කරන පද කියන එක. හරි. අපි දැන් හිටියේ අපේ රචනාවේ එමෙතන අපේ ආටිකල් එක. දැන් අපි කියන්නේ කී ක්‍රිකට් කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාව. මේ වාක්‍යයේ ක්‍රියාපදයක් තියනවද පුතේ? ක්‍රිකට් කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාව. ඔව්. ක්‍රිකට් යන මගේ ප්‍රියතම ක්‍රීඩාව වේ. වාක්‍යයේ ක්‍රියාපදයක් නෙවෙයි. පැහැදිලිව පේන ක්‍රියාපදයක්. ඒ නිසා ඒ සඳහා අපට පාවිච්චි කරන be form. ක්‍රිකට් වලට මට මෙතන දාන්න පුළුවන් be form එක කියන්නේ is are was were has have had මොකද ඉක්මනට කියන්නේ. yes yes is ක්‍රිකට් එක වචනයි එහෙනම් be verb එක is subject එක බහුවචනයි නම් ආ දාන්න ඕන. එතකොට මේ we have another 30 minutes නේ අපිට විනාඩි 30යි තියෙන තාම. ඉතින් ඒ හින්දා අපි ප්‍රශ්න අහනකොට පටපට ගාලා උත්තර දෙන්න ඕනේ හරි. right. එතකොට sport gives us a healthy body. ඊට පස්සේ cricket is cricket කියලා කියන්නේ මගේ ප්‍රියතම ක්‍රීඩාවයි. my cricket is my favorite sport. favorite sport. right. ලියන්න ඕටි. අර be verb කතා ලියන්න එපා. right. ඔන්න ඊළඟ වාක්‍ය ලියන්න. ඊළඟ paragraph එකේ. ඔරුණක් කරලා right. Cricket is my favorite sport. right. right. Cricket is my favorite sport. දැන් අපි කියනවා දැන් මේ පොතේ තියෙනේවා දාන්න එපා මේකට. මේ බලන්නකො පොතේ තියෙනවා interesting and enjoyable. right? අන්න ඒ පළවෙනි කරුණ අපිට ඔතෙන්ද දාන්න පුළුවන්. ඒකට හරිම ප්‍රියජනක ක්‍රීඩාවක්. ඒ වගේම බොහොම රස විඳින්න පුළුවන්. right? බොහොම විනෝදජනක ක්‍රීඩාවක්. ඒ වගේ අපිට මේකට අතුලත් කරන්න පුළුවන්. right? එවනම් මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කියන්නේ. දැන් අපි දිගටම ක්‍රිකට් කීකේ වාක්‍ය ලියන්නේ යන්නේ නේ. ක්‍රිකට් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වචනේ මොකද්ද? ක්‍රිකට් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වචනේ it. yes it. එහෙනම් ක්‍රිකට් වෙනුවට අපි it කියලා යොදනවා. it.
මෙතනත් විස්තර කරන්න යන්නේ. මොකද්ද පුතේ it කියන එකත් එක්ක යෙදෙන්න පුළුවන් be verb එක ඉක්මනට කියන්න. Is. Yes, good. It is. දැන් it is කියන්නේ cricket ගැන. It is interesting and enjoyable. ඔයාලගේ පොතේ තියෙන ඔය පළවෙනි කරුණ. Interesting and enjoyable. Interesting and enjoyable. Right. Yeah. It is interesting and enjoyable. මේ cricket ගැන කියන්නේ ඒක බොහොම හරිම මේ හොඳ රසාස්වාදයක් තියෙන හොඳ ක්‍රීඩාවක්. හරි ඊට පස්සේ මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන පොඩ්ඩක් කියමු. ඒකට අවශ්‍ය දේවල් ඒකට අවශ්‍ය වෙන බෝල් බැට්ස් ඒ වගේ ඒවා අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් එක පිලකට ඉන්න ක්‍රීඩකයෝ ගණන. right 11 දෙනෙක් ඕනේ වෙනවා. right ප්‍රධාන ක්‍රීඩකයෝ 11යි තව අමතර ක්‍රීඩකයෝ ඉන්න පුළුවන්. අපි ප්‍රධාන ක්‍රීඩකයෝ 11යි අපි මේකට අවශ්‍යයි කියලා සඳහන් කරා. එතකොට අපිට කියන්න පුළුවන් මේ සඳහා ක්‍රීඩකයන් 11 දෙනෙක් අවශ්‍යයි එක කණ්ඩායමකට. right අපි කියමු එක කණ්ඩායමකට ක්‍රීඩකයෝ 11 දෙනෙක් අවශ්‍ය වේ. right මේකේ ක්‍රියාපදයක් තියනවද නැද්ද හොඳට කල්පනා කරලා බලන්න. එක කණ්ඩායමකට ක්‍රීඩකයන් 11 දෙනෙක් අවශ්‍ය වේ. ක්‍රියාපදයක් තියනවද නැත්නම් be verb එකක් දාලා මේක කරන්න පුළුවන්. මට ඉස්සලා කියන්න ක්‍රියාපදයක් තියනවද නැද්ද කියන. ක්‍රියාපදයක් නැත්නම් තමයි be verbs වලින් අපි වාක්‍ය ලියන්නේ. right මම වාක්‍ය ආපහු කියන්නම් සිංහලෙන්. එක කණ්ඩායමකට ක්‍රීඩකයන් 11 දෙනෙක් අවශ්‍ය වේ. මට කියන්න මේකේ ක්‍රියාපදයක් තියනවද නැද්ද? තියෙනවා. තියෙනවා. මොකද්ද ක්‍රියාපදය? මොකද්ද ක්‍රියාපදය? yes කවුරු කෙනෙක් කියන්නේ? එක කණ්ඩායමකට ක්‍රීඩකයෝ 11 දෙනෙක් අවශ්‍ය වේ. මොකද්ද මේ තියනවා කියන ක්‍රියාපදය? yes Has. නෑ මම අහන්නේ සිංහලෙන්. මේ මම සිංහලෙන් කියපු වාක්‍යයේ ක්‍රියාපදය තියෙනවා නම් මොකද්ද ක්‍රියාපදය? එක කණ්ඩායමකට ක්‍රීඩකයෝ 11 දෙනෙක් අවශ්‍ය වේ. දැන් අපිට මේ ඉංග්‍රීසියෙන් නෙමෙයි මේක සිංහලෙන් ලියන්න කිව්වනම් එහෙම ලියන්න එපා. ඔබේ ප්‍රියතම ක්‍රීඩාව කියලා ලියනකොට ඔය විදිහේ වාක්‍යයක් ලියන්න. එතකොට අපි දැනගන්න ඕනේ නේද මේ වාක්‍යයේ උක්ත ආඛ්‍යාත ක්‍රියාපද නාමපද හරියට තියෙන්න ඕනේ කියලා. not in english ඉංග්‍රීසි විතර නෙමෙයි සිංහලෙන් උනත් මේක ලියන්න වෙනවා. එතකොට අහගන්න ඔන්න අපේ වාක්‍යය. එක කණ්ඩායමකට ක්‍රීඩකයෝ 11 දෙනෙක් අවශ්‍ය වේ. මේක ක්‍රියාපදේ මොකද්ද? අවශ්‍ය වේ. අවශ්‍ය වෙනවා. ඕනේ. දැන් ඔයාලා කියනවා මට බත් ඕනේ. I want rice. I want water to drink. මට වතුර බොන්න ඕනේ. අවශ්‍ය වෙනවා කියන එක නම් මේකෙදි ක්‍රියාපදයක් විදිහට තමයි සලකන්නේ. හැබැයි මේකෙදි අවශ්‍යතාව වමනා කියලා පොඩි වචන දෙකක් තියෙනවා. ඒ ගැන ඉතින් හිතන්න එපා. මෙතන පාවිච්චි කරනවා want කියන වචනේ නෙවෙයි need කියන වචනේ. need කියන්නේ අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් උන් අපි ලියන වාක්‍යය. right? එක කණ්ඩායමකට a team එකක් නේ team a team ඒක වචනද බහු වචනද ඉක්මනට කියන්න. yes
ඒක වචන ඒක වචන. එහෙනම් a team need කියලා ලියන්නේ නෑ. sorry NEED need කියලා ලියන්නේ නෑ. needs කියලා ලියන්නේ. A team needs 11යි 11 players. ඔන්න බලන්න සරල වාක්‍ය මේව තේරුණාද? මහා ලොකු වාක්‍ය නෙමෙයි. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම එකක් ආවහම ඉස්සෙල්ලා සිංහලෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් සිංහලෙන් ලියන්න පුළුවන් නම් තමයි මේක අපිට ඉංග්‍රීසියෙන් ලියාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. අපිත් එක්ක ඉන්නකොට ඉංග්‍රීසි රචනා ලියනකොට ඔබට සිංහලේවත් පුළුවන් වෙයි. ඒ හින්දා කරගෙන යන්න ඕනේ. A team needs 11 players. ඒ කණ්ඩායමකට ක්‍රීඩකයෙක් 11ක් ඕන. right ලියන්න. A team needs 11 players. right. ඊළඟට අපිට මේකේ තව පාවිච්චි කරන්න වචනයක් තියෙනවා. A good way to relax කියලා පාවිච්චි කරනවා. ඊළඟ මේ ක්‍රිකට් ගැන කියනකොට මේ ක්‍රිකට් ක්‍රීඩාවට කණ්ඩායමකට ඉන්න ක්‍රීඩකයෝ ගාන කීවා. ඊළඟට මේ ක්‍රිකට් ක්‍රීඩා කරනකොට මේකෙදි එක් දින තරඟ, ඒ වගේම ටෙස්ට් තරඟ, ඒ වගේම දැන් නම් අර 20යි 20 තරඟත්, ඒ කියන්නේ ඕවර්ස් 20යි ක්‍රිකට් තරඟත් තියෙනවා. right. ඉතින් එතකොට ඒ ගැනත් අපිට මේකෙදි සඳහනක් කරන්න පුළුවන්. right. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තයින් පස්සේ මේකෙදි මේ තරඟ මේ තියෙන තරඟ විවිධ ආකාරයෙන් පැවැත්වෙනවා. right. one day international, ඊට පස්සේ ටෙස්ට්, ඊළඟට 2020. ඒ කියන්නේ 20යි 20 තරඟ. right. අපි ලියනවා යම් කිසි දෙයක් තියෙනවා කියලා කියන්න පාවිච්චි කරන වාක්‍ය රටාව මතකයි නම් කවුරු හරි කියන්න බලන්න. තියෙනවා, සිටිනවා, ඉන්නවා. yes ඉක්මන් කරලා කියන්න කවුරු හරි. has and how has කියන එක පුතේ පාවිච්චි කරන්නේ අපිට අයිති නම්, කවුරු හරි කෙනෙකුට අයිති නම්. දැන් උදාහරණයක් විදිහට my mother has a nice saree කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මගේ අම්මට ලස්සන සාරි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. right. I have a pencil box කියලා කියන්න පුළුවන්. මට pencil box එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපිට කියන්න වෙනවා එහෙම අයිතිය හංගවන්නේ නැතුව කියන්න වෙනවා. right. ගහක් තියෙනවා. දැන් මේ ගහ කාටවත් අයිතිද? නෑ. ගහක් තියෙනවා කියලා කියනකොට අපිට පාවිච්චි කරන්න වාක්‍ය රටාවක්. විශාල ගල් පර්වතයක් තියෙනවා. කාට හරි අයිතිද? ඊයේ පෙරේදා විශාල ගල් පර්වතයක් හම්බුණා නේද? ඔව් විශාල මැණික් ගල් පර්වතයක් හම්බුණා. නේ? ලෝකේ විශාල මැණික කියලා කියනවා. මේකේ වටිනාම මැණික කියලා නේ? right. ඉතින් එතකොට අපිට කියනවා ඒ වගේ කියලා right. මොකද උස ගොඩනැගිල්ලක් තියෙනවා. දැන් ඒකෙදි කියන්නේ නෑනේ මේ ගොඩනැගිල්ල අයිති කෙනා ගැන සඳහන් කරන්නේ. එහෙම වුණොත් කියන්නේ එයාට තියෙන උස ගොඩනැගිල්ල. he has a tall building. උස ගොඩනැගිල්ලක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ යම් කිසි දෙයක් තියෙනවා, යම් කිසි කෙනෙක් ඉන්නවා. අපි කියමු ගේට්ටුව ළඟ ඉන්නවා ළමෙක්, පිරිමි ළමෙක් හිටගෙන ඉන්නවා, තිබෙනවා කියන්න පාවිච්චි කරන වාක්‍ය රටාව මතක් කරගන්න. there is, එහෙම නැත්නම් there are. there is, there are. ඉන්නවා තියෙනවා. මේ බලන්න වාක්‍ය ලියනේට. there is a child. CHILD. there is a child. ළමෙක් ඉන්නවා near the gate. ගේට්ටුව ළඟ ළමෙක් ඉන්නවා. හරි.
විශාල ගහක් තියෙනවා. There is a huge tree. Huge කියන්නේ විශාල ගහ. Right? විශාල ගහක් තියෙනවා. අපේ ගේ ළඟ near our house. අපේ ගේ ළඟ විශාල ගහක් තියෙනවා. ඉතින් ඒ ගහ අපේ ගෙදරට අයිතිත් නෑ. අපිට අයිතිත් නෑ. නමුත් ගහක් තියෙනවා. මේකෙදී අයිතිය නෙමෙයි හංගවන්නේ. අයිතිය නෙමෙයි හංගවන්නේ. යමක් තියෙනවා කියන එක. right? එහෙනම් there is there are කියන එක ඔන්න තව වාක්‍ය රටාවක්. දැන් අපි බලන්නකෝ. එතකොට මම අද මේ be verbs ගැන පොඩ්ඩක් කියවගෙන ගියා. right? ඊට පස්සේ යමක් තියෙනවා ඉන්නවා සිටිනවා කියන එක මේවා කරලා තියෙනවා. පොඩ්ඩක් මතක් කරා. be verbs නම් මට මතක නෑ හරියටම කරාද නැද්ද කියන එක. there is there are මට මතක විදිහට කරා. right? be verbs වල එච්චර දෙයක් නෑ. ඔන්න ඔය ටික be verbs කියලා මතක තියාගන්න විතරයි කියන්නේ. හරි. එතකොට ක්‍රිකට් ක්‍රීඩාව ගැන කියනකොට මෙන්න මේකේ තියෙනවා. මේ ක්‍රිකට් වල විවිධ කැටගරි තියෙනවා. මේ ක්‍රීඩාවේ මේ තරඟවල එක එක කැටගරි තියෙනවා. මොනවද කැටගරි කියලා කියන්නේ? කැටගරි කියලා කියන්නේ එක එක වර්ග, එක එක විධි සෙල්ලම් කරන විධි තියෙනවා. ටෙස්ට් ක්‍රිකට් කියලා එකක් තියෙනවා. විවිධ වර්ග තියෙනවා. right? අපි ලියනවා තියෙනවා කියන්නේ THERE. there වර්ග දෙක තුනක් තියෙනවා. ඒ නිසා there පාවිච්චි කරන්නේ බහුවචන ස්වරූපයෙන්. there are different කියන්නේ විවිධ types of. There are different types of cricket matches. CRICKET MATCHES. There are different types of cricket matches. බලාගන්න ලියාගන්න කලින් there are කියන්නේ තියෙනවා. different කියන්නේ විවිධ වර්ගයේ cricket matches කියන cricket තරඟ. right ලියමු. විවිධ වර්ගයේ cricket තරඟ තියෙනවා. There are different types of cricket matches. 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 I think කවුරු හරි ක්‍රිකට් මැච් ගැන දන්නේ නැත්නම් අර උඩ තිබ්බනි සංගක්කාර ගැන ලියපු එකේ අන්න ඒකේ තියෙනවා ක්‍රිකට් මැච් එක. එහෙනම් ඒවා තමයි මේ ටෙස්ට් මැචස්. ටෙස්ට් තරඟ. ඊළඟට one day international. ඊළඟට 20 කියන්නේ මේ 20 ඉරක් ගැහුවා 20 20 හරි අහගන්න මේක නිකන් අලුත් වාක්‍ය රටාවක් මේක test matches one day international 2020 දැන් අපි සිංහලෙන් වාක්‍ය ලියනකොට දැන් මේක කලින් වාක්‍ය ලියලා තියෙනවා මේ ක්‍රිකට් තරඟ විවිධ වර්ගයේ තියෙනවා විවිධ වර්ගයේ ක්‍රිකට් තරඟ තියෙනවා එතකොට ටෙස්ට් ක්‍රිකට් එහෙම නැත්නම් one day international 2020 කියලා කියන්නේ ඒවා අතුරින් සමහරක් මෙන්න ලියන විදිය 20 are some of them දැන් මම මේක වෙන වාක්‍යයක ලියලා පෙන්නන ලියන්න එපා බලාගන්න right මම ඔබ හදාරනවා විෂයන් කීයක්ද 10ක් 11ක් විතර හදාරනවා. ඒ විෂයන් 11 අතරින්
තියෙන විෂයන් වලින් සමහරක් තමයි මේ බලන්න. right science ඊට පස්සේ English are some of them. මෙන්න මේ some of them කියන එකේ තේරුම සමහරක් කියන අර්ථය. ඒ නිසා මේ වාක්‍ය රටාව මතක තියාගන්න ඕනේ. some of them කියන්නේ මොකද්ද? ඒ කියලා තියෙන ඒවායින් සමහරක් කියන අර්ථය. right? එතකොට ඉංග්‍රීසි විද්‍යාව කියලා ඉන්නේ ඒ අතරින් සමහරක්. right? දැන් අපි හිතමු මේ වාක්‍ය කියන්නේ යනවා අපි රචනාවල ලියනකොට මම විෂයන් 11ක් හදාරනවා. ඒ අතරින් මම කැමැතිම විෂයන් කීපයක් තියෙනවා. ඒ කැමැතිම විෂයන් කීපයක් තියෙනවා. එතකොට ඉංග්‍රීසි සහ විද්‍යාව කියලා කියන්නේ ඒ කැමැතිම විෂයන් අතරින් සමහරක් කියන අර්ථය තමයි මේ some of them කියන එකේ තේරුම. right? ඒ නිසා කලබල වෙන්න එපා මේ වගේ වාක්‍යයක් ආවහම. right? මේ විදිහේ අපි ඉස්සරහට ලියනවා. ලියනකොට නැවත නැවත මම මේවා මතක් කරනවා. එහෙනම් මේවා එකපාරට මොළුවට දාගන්න බෑ. නමුත් මේ විදිහට අපි මේ ලියලා හුරු වෙන්න ඕනේ. හුරු වුණායින් පස්සේ අපට ප්‍රශ්නයක් නෑ. මොකද මේ writing skill එක හරියට හදාගත්තොත් අපේ විභාගයේදී ඒකක් ගන්නවා කියන එක හරිම සිම්පල්. ඉතින් අපි එතෙන්ද තමයි අපි ඔයාලව දැන් ඉඳන් හදාගෙන යන්නේ. හරි? right. එහෙනම් මේ some of them කියලා කියන්නේ ඒ වතුරේ සමහරක්. එතකොට ටෙස්ට් ෆර්මැට් තියෙනවා, one day international කියලා තියෙනවා, 2020 කියනවා, ඒ වතුරේ සමහරක්. ඉතින් තවත් තියෙන්න පුළුවන්. අපි කීපයක් ගැන තමයි මේ සඳහන් කරේ. හරි. right. එතකොට අපි ඒ ටික සඳහන් කරා විදියට තියෙන වර්ග. right. අපි ගොඩාක් විස්තර මේක කියන්න ඕනේ නෑ. දැන් අපිට පුළුවන් මේක අවසන් කරන්න තව එක වාක්‍යයකින් දෙකකින් වගේ. right. ඊළඟට කියන්න පුළුවන් මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි මේ පළවෙනි කොටසේ අර පොයින්ට්ස් 4ක් තියෙනවා ඩොට්ස් 4ක් තියෙනවා ඒ හතරේ a good way to relax කියන එක තමයි මේකට දැන් අතලක් කරන්නේ. ඉතින් ක්‍රිකට් කියන එක good way to relax කියලා කියනවා. ඒ කියන්නේ විවේකීව ගත කරන්න බොහොම අපේ තියෙන ආතතියන් නැති කරගන්න හොඳ ක්‍රීඩාවක් කියලා කියනවා. එහෙනම් ක්‍රිකට් කියලා කියන්නේ එහෙනම් අපි ලියනවා ක්‍රිකට්. ක්‍රිකට් කියවම අපි දන්නවා මොකද්ද B verb එක? ඉස්සෙල්ලා එක ලියාගත්ත නැත්නම් ලියාගන්නකො. සමහර අය ලියලා නැහැ. ඔය test matches one day international 2020 are some of them කියන එක ලියාගන්න. සමහර අය ලියලා නැහැ. right. Test matches one day international 2020 are some of them. ඒ වතුරෙන් සමහරක්. දැන් ගිය සතියේ මම අර වෙස්මුණක් හදන්න කිව්වනේ. දැන් මොකද වෙස්මුණු දාගෙන ඉන්නේ කට්ටිය? වෙස්මුණක් හදලා එවන්න. ආයේ මේ පේපර් ප්ලේට්ස් ඕනේ නැහැ. මට ෆොටෝ එකක් ගහලා එවන්න. මේ මොනවද? කාඩ්බෝඩ් රවුමක් අරගෙන ඒක හදන්නේ. right. ඊළඟට අවසාන වාක්‍යය එමෙත අවසාන කොටසක් විදිහට මේ කියමු. ඔව්. මගේ මේ ගෲප් එකට දාන්න එපා ඈ. ගෲප් එකට දැම්මත් කමක් නැහැ ඒක නන් නේද? අපි මේ වෙනම මොකද්ද ගෲප් එකට දාන්නේ? අර ඔයාලට අර හදන්න කිව්වේ වෙස් මූණක්. අර සිංහෙක්ගේ මූණක් හදන්න කිව්වා. ඒක හදලා ෆොටෝ එකක් දාන්න. right? ඔව් නිකන් ඔය ගෙදර ඉන්න ගමන් හදලා මේක right වැඩක් නෑනේ. හරි. thank you. okay right. අපි එතකොට මේ බලන්න මේකේ වාක්‍ය අවසන් කරන්න ඕනේ. මේ බලන්න. cricket is කියලා අපි ලියනවා මේක. cricket is a good way to relax. Cricket is a good way to relax. Right, normally and cricket කියන එක අපිට
මාපයකට ඇව විතා මේකට ඇවේ මේක Right. Cricket is a good way to relax කියලා වුණ අපි මේක සම්පූර්ණ කරගන්නවා. Right. ඊළඟට අපිට කියන්න පුළුවන් right. එතකොට my favorite sport ගැන කියන්නේ right. එතකොට අපේ ස්පීච් එක මෙතනින් එහෙම නැත්නම් මේක අවසන් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ස්පීච් එකක් කරනකොට අපිට ආරම්භ කරනකොට my dear teacher, my dear friends කියලා පටන් ගන්න පුළුවන්. Now I am going to speak about my favorite sports. ඒ විදිහට මේකට ඇතුළත් කරගන්න පුළුවන්. right අපි ඒ විදිහට අපි ඊළඟට ලියනවානේ තව එකක් තියෙනවා මේකේ favorite TV program එක ගැන මම ඒකත් ලබන සතියේකට ලියන්න දෙනවා. අපි ඒකත් ලියනවා. ඒතර මේ විදිහට මේවා ලියලා පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ ඉදිරියේදී මේ writing skills මෙතන ලිවීමේ හැකියාවන් වර්ධනය කරගන්න අමාරු නේ. හින්දා අපි ඒවත් ලියනවා. right එහෙනම් අපි ඔය activity එක ඔතනින් ඉවර කරමු. activity 15 වල right බලන්න කට්ටිය ගන්න දැන් dictation එක dictation එකට ඇස් වෙන්න dictation එකට ලෑස්ති වෙන්න මේ සතියේ වචන ටික මම අද නේද අද තියන්න දාන්න නේද අද දෙමු right right ගිය සතියේ දුන්න වචන ටික කවුද මට කියන්නකෝ අර guest කියන වචනෙන් එහෙමද පටන් ගත්තේ බල්ලකන් ඉන්න සර් චුට්ටක් right බල්ලා කියන්න මට ගිය සතියේ සර් ඩික්ටේෂන් ලීවේ ගෙස්ට් guest කියන කියන එක එකෙන් තමයි ඔව් සර් හරි right අපි ඒ ටික ලියමු ඒවා ලියලා තියෙන්නේ සර් ඒවා ලියලා ඊට පස්සේ මම වචන දුන්නේ නැද්ද ඒ වලට දාලා නෑ සර් දාලා නැහැ නේද right right ඒ ටික ලියලා තියෙන්නේ මේකට මේවා දාලා නැහැ right කමක් නැහැ හරි මම අද එම්මනම් ඒ ටික දාන්නම් right හරි අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා නේද මම එන වචන ටික අද දාන්නම් මේ මම පහුගිය වචන ටිකයි ඔය ටිකයි පොඩ්ඩක් මිස් කරලා දෙන්නම් බලන්න වචන 10ක් විතර හරි ලියමු බලන්න දැන් මීට කලිනුත් 10ක් දීලා තියෙනවා ක්ලාස් එකේ right අපිට තව විනාඩි 10ක් තියෙනවා right ලියන්න ලෑස්ති වෙනවා පළවෙනි වචනේ right පළවෙනි වචනේ yes celebrate 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 දැන් වචන පාඩම් කරලා තිනකොට ඕනේ වෙලාවක පුළුවන් ඉන්න ඕනේ දැන් අපි පාඩම් වෙලාවට විතරක් බෑ දැන් celebrate කියන එක මම කලින් දුන්න වචනේ මතක තියෙනවා දැන් celebrate right ඒතර වචන ලියන්න සිංහල තේරුම ලියන්න ඊට පස්සේ adventure adventure second one adventure 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 third one offer 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 yes next allow 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 right then peel 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 peel
peel. Next one, character. Character. Next one, character. Character. Next, often. 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 Next one, people. 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 Next one, score. 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 අදත් මම score කියන එකේ තේරුම කිව්වා. හරියට කියන්නේ score. Score. Guests. 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 Right? අපි බලමු වචන ටික. Right? පළවෙනි එක celebrate. Celebrate. Second one, adventure. Adventure. Next one, offer. Next one, allow. Allow. Next one, peel. Peel. Then character. Character. Then often. Often. People. People. Then score. Score. Guests. G-U-E-S-T. Guest or guests. Right? Right. ඊට පස්සේ තේරුම් ටික මම ලියන්න. guest කියන්නේ අමුත්තෝ. අමුත්තන්. Right? Score. රැස් කරනවා. රැස් කරනවා. රැස් කරනවා. people ජනතාව මහජනයා කැමතියක් ගන්න පුළුවන්. next one, often කියලා කියන්නේ තියෙනවනේ මේ හරි දාගන්න නිතර. නිතර. character චරිතය. චරිතය. next one, peel පොතු අරිනවා සුද්ධ කරනවා. සුද්ධ කරනවා. ලෙලි ගහන ලෙලි ගන්නවා. හරි. ලුණු සුද්ධ කරනවා. අපි ලුණු ඒ වගේ peel කියන එකේ වචන ඔක්කොම ගන්න පුළුවන්. allow ඉඩ දෙනවා. offer ප්‍රදානය කරනවා. ප්‍රදානය කරනවා. adventure ත්‍රාසජනක. ත්‍රාසජනක. celebrate සමරනවා. right? How many of you ඔබට ගියද සඳහන් කරන්න මේකේ ඉක්මනටම?
මම ඔක්කොම ටික නැවත වඩා පේන්න මේක කුඩා කරන්න. කුඩා වැඩි. Celebrate adventure for a low field character often people score gets. Yes. How many of you? Here, that right? Madam message that here. Other that was other mama. How's තමයි දැන් නේද? දාන්නම් මේ අපේ යුනිවර්සිටි එක මේ ඒකට ටික ලෑස්තිලා ඉන්න ඊළඟ සතියේ එතකොට ඉරිදා අපේ පන්තිය ආපහු තියෙන විදිහේ පවර් කට් එකක් මේ සතියේ තියෙන්නේ නැති වෙයි. අපි උදේ පන්තියකුත් එදා කරා නමුත් පවර් කට් එක ආවයින් පස්සේ වැඩි අමාරුයි පන්ති දෙකක් විතර කරන්න right? Yes. Right. Babasara, Arvindya. Right. 9 out of 10. What about others? අනිත් අය කොහොමද? පාඩම් කරන්න ඕනේ, right? දැන් මම right තව එනවා බලමු messages. Right Imandi, very good. 10 out of 10. 10. Right? Babasara and Arvindya, very good. 9. Right අනිත් අය මට ඕනේ පුතේ මෙහෙම බෑ වචන අනිවාර්යෙන් දැන් මෙතන 10 නුදුනේ 10න් අඩුම ගානේ අපි ගහට යන්න ඕන right තව අපි බලමු අනිත් අය another 2 messages right Nilanka very good 10 out of 10 Avishka very good 9 out of 10 right what about others yes Sinit what has happened මොකද උනේ Gimman right 7 Gimman හොඳයි right 10න් 7යි හොඳයි Gimman නේ right උනන්දු වෙන්න 10න් 8කට එහාට යන්න right හරි එහෙනම් අපි තව විනාඩියකට අඩු කාලයක් තියෙන නිසා අපි මෙතනින් අපේ පන්තිය නතර කරනවා එහෙනම් ලබන ඉරිදා අපහු වෙනදා වෙලාවටම right හම්බ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා right so see you goodbye and good evening all of you we will meet at the same time on next Good evening. okay Good evening, sir. Bye.